පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා.
දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ තුමිවුවනින් දුටු දුටුවන් විනවන පියක කුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාෂිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජමේවා 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 සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් වූ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට වැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. ආයුබෝවන් දුවේ පුතේ, අද අපිට තියෙන්නේ 5 වන ශ්‍රේණියේ 11 වෙනි පාඩම. පාඩමේ නම තමයි පැහැර නොගනිමු අනුන් සතු දෙය. මිනිසා ලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා ලෙස සැලකේ. අප සෑම දෙනා සතුව මිල කළ නොහැකි වටිනා වස්තුවක් තිබේ. ඒ අපේ හිතයි. හොඳ සිතිවිලි වලට අනුව කටයුතු කිරීමෙන් මිනිසා ලොව උසස්ම තැනට යයි. සිතුවිලි දුර්වල වූ ඊට ඊතා පහත් තැනට වැටෙයි. අනුන් සතු දේ පැහැර ගැනීම හොරකමයි. එය අකුසලයකි. පවකි. සිතේ නරක සිතුවිලි හට ගැනීම නිසා මිනිසා හොරකමට යොමු වෙයි. පව්කම් කළොත් දඬුවම් විඳින්නට සිදුවෙන බව අප අසා තිබේ. යාළුවෙකුගේ රෙද්දක් විහිළුවට හොරකම් කර පසුව ලබා දුන්නත් ඒ කළ හොරකමට දඬුවම් විඳින්නට සිදුවනු කතාවක් ඇත. හොරකම විහිළුවකටවත් නොකළ යුතු දෙයකි. ලෝවැඩ සංගරාව රචනා කළ වීදාගම මහා මෛත්‍රිය හාමුදුරුවෝ ඉහත දැක්වූ විහිළුවට කළ සොරකමේ විපාක මේ කවියෙන් විස්තර කරති. කෙලියට කඩක් සංගවා යහළුව කුගෙනේ එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ. විලිවැස්මක් නොලැබිනි දෙව් උනත් අනේ කෙලියටවත් නොකරව් සොරකමක් දැනේ. හොරකම නොඑක් ආකාරයෙන් සිදුවිය හැකි. කෙනෙකු රවටා යමක් ලබා ගැනීම, හොරට කිරුම් මිනුම් කිරීම, පරණ බඩු අලුත් බඩු යයි රවටා දීම, බොරු යන්ත්‍ර මන්ත්‍ර වලින් රවටා මුදල් ගැනීම ආදියද හොරකමට අයත් වේ. ජීවත් වන හැම කෙනෙකුටම ඇඳුම් පැළඳුම්, ගේ දොර, මිල මුදල්, ආභරණ, ඉඩකඩම්, යාහන වාහන ආදිය උවමනා වේ. ඊතා දුකින් සොයා ගන්නා දේ රැකගෙන මුක්ති විඳිමින් සතුට වීමට කවුරුත් කැමතිය. ගමේ හෝ නගරේ හෝ තිබෙන සමිති ශාලාවල, ප්‍රජා ශාලාවල, විහාරස්ථානය, පාසල, රෝහල, තැපැල් කාර්යාලය වැනි ස්ථාන පොදු ස්ථාන ලෙස සැලකේ. මේවා ඉදිකර ඇත්තේ අප හැම දෙනාගේම ආධාරෙනි. මෙවැනි පොදු ස්ථාන සතු දේපල පොදු දේපල ලෙස සැලකේ. එක් එක් පුද්ගලයා සතු දේපල පෞද්ගලික දේපලයි. සමහරු සොරකම් කරති. ඊට හේතුද ඉදිරිපත් කරති. ඒ කුමක් කීවත් හොරකම හොඳ වැඩක් නොවේ. මා සතු දෙයට මම ආශා කරමි. කවුරු හෝ පැහැරගතොත් මට දුක හිතෙයි. මගේ පෑන, පැන්සල, පොත නැතුව විට හැඬු හැටි අමතක නොවේ. මා මෙන්ම අනෙක් අයද ඔවුන් සතු දෙයට කැමති වෙති. ඒවා නැති වූ විට ඔහුද දුක් වෙති. ඒ නිසාම අන් සතු දේ පැහැර ගැනීම නොකළ යුතුය. හැම කෙනෙක්ම මෙසේ සිතා තම යුතුයකම කළොත් හොරකම අපේ සමාජයෙන් දුර වී යයි. අන් සතු දෙයක් නොදන්නා ගැනීමත්, එසේ කරන අයට උදව් කිරීමත් හොරකමට ඇතුළත් වේ. හොරකම කරන්න අන් අයගේ විශ්වාසය නැති කරගනී. තම ගෞරවය අහිමි කරගනී. නින්දා අපහාස ලබයි. හැම විටකම බියෙන් තැතිගැන්මෙන් ජීවත් වෙයි. දඬුවමටද ලක් වෙයි. ඇතැම් විට ජීවිතය පවා නැති වෙයි. මෙලොව වශයෙන් දඬුවම් විඳින ඔහු පරලොවදී අපාගතව දුක් විඳී. බොහෝ දෙනෙකු පොදු දේපල රැක ගැනීමට දක්වන්නේ අඩු උනන්දුවකි. ගමේ සමිති ශාලාවේ, පාසලේ විදුලි පහන්, උළු, සෙවිලි තහඩු ආදිය
ගලවාගෙන යෑම හෝ කඩා දැමීම හෝ සිදුවන්නේ ඒ නිසයි. ගමන් කරන බස් රථයේ දුම්රියේ කුරුටු ගෑම, ආසන කඩා දැමීම වැනි නරක ක්‍රියා සිදු කරන අවස්ථාද තිබේ. පොදු නාන ස්ථාන, වැසිකිළි ආදියද අපිරිසුදු කිරීමෙන් නොසලකිලිමත් ලෙස පාවිච්චි කරන්නෝ වෙති. පන්සිල්වල දෙවන සිල්පදයේ සමාදන් වන අපි අන්සතු දීපල පැහැර ගැනීමෙන් වැළකීමට මෙන්ම අන්සතු දීපල ආරක්ෂා කර දීමටද පොරොන්දු වෙමු. අන්සතු දේය තමා සතු දෙයක් ලෙස රැක ගැනීම උසස් මිනිස් දහමකි. සත්පුරුෂ ගුණයකි. බෝසත් ගුණයක්ද වේ. අපි කුඩා කාලයේ සිටම අන්සතු දීපල රැක ගැනීමට හුරු වෙමු. පුතේ, මේ පාඩමෙන් අපට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. මේ පාඩමෙන් කියන්නේ අනුන්ගේ දේවල් හොරකම් කිරීම නරක දෙයක් කියලා. ඒක අකුසල කර්මයක්. ඒ හින්දා අපි දහම් පාසල් යන බෞද්ධ දරුවෝ විදිහට එහෙම නොකරෙමු. ඉතින් අදට අපේ පස්වන ශ්‍රේණියේ 11 වෙනි පාඩම අවසන් වෙනවා. දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. ආයුබෝවන් තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපි කරන්නේ 19 වෙනි පාඩම. බුදු ගුණ සිහි කරමු. අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ බුද්ධානුස්සති භාවනාව වඩන ආකාරය.
බුද්ධානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරමින් කරන භාවනාව. වෙන කිසිවක් ගැන හිතන්නේ නැතුව බුදු ගුණ පමණක් මෙනෙහි කරාම අපේ හිතේ යහපත් සිතුවිලි ඇති වෙලා නරක සිතුවිලි ඉවත් වෙනවා. අපේ හිත කිලිටි වෙන්නේ අපේ හිතේ තියෙන ආශාව, තරහව, වෛරය වගේ නරක සිතුවිලි හින්දා. ඉතින් අපි මේ දේවල් ඉවත් කරගන්න තමයි මේ භාවනාව උපයෝගී කරගන්නේ. බුද්ධානුස්සති භාවනාව වඩන්න මුලින්ම අපි බුදු පිළිම වහන්සේ නමක් හරි බුද්ධ පින්තූරයක් ඉදිරිපිට හරි භාවනා කරන්න සුදුසු අන්දමින් වාඩි වෙන්න ඕනේ. පිරිමි ළමයි නම් එරමණිය ගොතාගෙන බද්ධ පර්යංකේනුත්, ගැහැණු ළමයි දෙපා පිටුපසට හිටින විදිහට අර්ධ පර්යංකේනුත් තමයි වාඩි වෙන්න ඕනේ. භාවනාවට සූදානම් වෙන්න කලින් අපිට අවශ්‍ය දේවල් අපි ලෑස්ති කරගන්න ඕනේ. අපි හොඳින් පිරිසිදු වෙලා භාවනාවට සුදුසු ඇඳුමක් ඇඳගෙන මල් බඳුනක්, දැල්වීමට පහනක්, හඳුන් කූරු වගේ දේවලුත් ඒ වගේම සුවඳ දුම් ආදියත් මේ බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තැන්පත් කරලා තමයි අපි පහසු අන්දමකින් වාඩි වෙලා භාවනාවට සූදානම් වෙන්න ඕනේ. පිට ගෙදරදී නම් අපේ දිනපතා වන්දනා කරන බුදු පිළිමය ඉස්සරහා අපිට භාවනා කරන්න පුළුවන්. අපි දහම් පාසලේ නම් අපිට විහාර මන්දිරය මේ භාවනාව වඩන්න සුදුසු තැන විදියට තෝරගන්න පුළුවන්. ගෙදරදී නම් අපිට තනියම භාවනා කරන්න පුළුවන් වුණාට අපි දහම් පාසලේදී භාවනා කරද්දී අපේ යාළුවොත් ඉන්නවනේ අපිත් එක්ක. එතකොට අනිත් අයටත් කරදරයක් වෙන්නේ නැති විදිහට එක්කෙනාගේ සිරුරු ගෑවෙන්නේ නැති විදිහට අපි ඈත් වෙලා පහසුවෙන් වාඩි වෙන්න ඕනේ. කොතනදීවත් භාවනාවට සූදානම් වෙද්දී මුලින්ම පන්සිල් පිළිපදවා භාවනාව ආරම්භ කරන්න ඕනේ. ඉතින් මුලින්ම දෙවරක් නමස්කාර පාඨය කියලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ. ඊට පස්සේ වම් අත උඩ දකුණු අත තියාගෙන සිරුර කෙලින් හිටින විදිහට වාඩි වෙලා ඉදිරිපස වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ දෙස හොඳින් බලන්න ඕනේ. ඊන් පස්සේ දෙනෙත් පියාගෙන බුදු පිළිම වහන්සේ අපේ හිතට නගා ගන්න ඕනේ. බුදු පිළිම වහන්සේ අපේ හිතේ වැඩ ඉන්න බව හිතන්න ඕනේ. ඊට පස්සේ බුදු ගුණ පාඨය, බුදු ගුණ නවරහදී බුදු ගුණ 9ම අපිට මුලින්ම සිහි කරන්න අපහසුයි. ඉතින් අපි එක් බුදු ගුණය බැගින් අරගෙන ඒක මෙනෙහි කරමින් අපි ඒකේ තේරුම හොඳින් ධාරණය කරගෙන ඒක මෙනෙහි කරන්න අවශ්‍යයි. දැන් අපි දහම් පාසලේ වගේ භාවනා කරනවා කියලා හිතාගෙන මුලින්ම බුදු පිළිම වහන්සේ දෙස බලාගෙන මේ විදිහට කියමු. මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සේක. ඒ උතුම් බුදු ගුණය මම සිහි කරමි. මාගේ নমස්කාරය වේවා. මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සේක. ඒ උතුම් බුදු ගුණය සිහි කරමි. මාගේ নমස්කාරය වේවා. මේ විදිහට අපි කීප වාරයක් හිමින් බුදු ගුණ පාඨය මතක් කරගෙන කියවන්න ඕනේ. ඉන් පස්සේ දැස් පියාගෙන බුදු ගුණ පාඨය අනිත් අයට පිටට ඇහෙන්නේ නැති විදියට අපේ හිතින් හිතමින් මෙනෙහි කරන්න ඕනේ. මේ විදියට අපි ටික දවසක් හුරු කරගත්තම අපේ ඉදිරියේ බුදු පිළිම වහන්සේ කෙනෙක් නොමැති වුණත් අපේ ඉදිරියේ බුදු පිළිම වහන්සේ හිතින්ම වාගෙන අපිට භාවනා කරන්න පුහුණුව ලැබෙනවා. මේ විදියට පළමු පියවරේදී අපි බුදුරජාණන් වහන්සේගේ එක් බුදු ගුණයක් සිහි කරනවා. ඊට පස්සේ අපි ටිකින් ටික දියුණු වෙලා අපේ භාවනාව දියුණු කරමින් අනෙත් බුදු ගුණ මෙනෙහි කරන්නත් යොමු වෙන්න ඕනේ. මේ විදිහට අපි බුද්ධානුස්සති භාවනාව කාලයත් එක්ක දියුණු කරමින් අපේ බුදු පියාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව වැඩි කරගන්න, මේ ගෞරවය වැඩි කරගන්න බුද්ධානුස්සති භාවනාව
උපයෝගී කරගන්න පුළුවන්. භාවනාව අවසන් කරාවින් පස්සේ බුදු පිළිම වහන්සේ දෙස බලාගෙන දොහොත් මුදුන්දී වැඳගෙන අපි ප්‍රාර්ථනාවක් විදිහට මේ ගාථාව කියන්න ඕනේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මා කළ මේ පින්කමෙන් මට නිවන් දකිනතුරු නරක මිතුරන්ගේ ඇසුරක් නොම වේවා, ගුණ යහපත් උතුමන්ගේ ඇසුරක්ම ලැබේවා. මේ භාවනා කුසලය මෙලොව සැනසීමටත් පරලොව සැනසීමටත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා මේ භාවනාව අවසන් කරන්න ඕනේ. ඉතින් මේ බුදුගුණ භාවනාව වඩන අයට ලැබෙන ප්‍රතිඵල බොහොමයි. අපිට එදිනෙදා කටයුතු හොඳ සිහියෙන් යුතුව පිළිවෙලකට කරන්න මේ භාවනාව උපයෝගී වෙනවා. ඒ වගේම අපේ හිත පිරිසිදු වෙච්ච නිසා ලෙඩ රුක් ඇති වෙන එකත් අඩු වෙනවා. අපේ සිරුර පැහැපත් වෙනවා. ඒ වගේම අපි කාගෙත් ගරු සැලකිලි ලබන්න වාසනාවන්තයෙක් වෙනවා. නපුරු සිහින පෙනෙන එක නැති වෙනවා. කරදර බය ඉවස ගන්න පුළුවන් වෙනවා. සුවසේ අවදි වෙන්න පුළුවන් වෙනවා. මරණින් පස්සේ සුගතගාමී වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගන්න ළමයි විදිහට අපි භාවනාව වැඩීමෙන් අපිට හිත එකඟ කරගෙන භාවනා කරන නිසා පාඩම් කරන්න හැකියාව ලැබෙනවා. අපි ඉගෙන ගන්න දේවල් පහසුවෙන් මතක තියාගන්නත් හැකියාව ලැබෙනවා. නරක සිතුවිලි අපිට තරහව ආවහම ඒක පාලනය කරගන්න මේ භාවනාව උපයෝගී වෙනවා. ඉතින් අපි පොඩි වෙලාවක් හරි දවසේ භාවනා කරන්න යොමු වෙන්න ඕනේ. ඒකෙන් අපිට අපේ හිත එකඟ කරගන්න, අපේ පාඩම් වැඩ කරගන්න, ඉගෙනගෙන ගන්න දේවල් හොඳට මතක තියාගන්නත් හැකියාව ලැබෙනවා. අපි දැන් ක්‍රියාකාරකමේ ප්‍රශ්න මොනවද කියලා බලමු. මෙම භාවනාව බුද්ධානුස්සති භාවනාව ලෙස හඳුන්වන්නේ ඇයි? අපි කතා කළා බුද්ධානුස්සති භාවනාව කියලා හඳුන්වන්නේ බුදු ගුණ සිහි කරමින් මේ භාවනාව වඩන නිසා. අරහම් බුදු ගුණයට ඇතුළත් ගුණාංග සොයා ලියන්න. රහසත් පවුනකොට කෙලෙසර නිදුරු කොට නිසි වූයෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. මේ කවියෙන් කියවෙනවා අරහම් බුදු ගුණයට අයත් ගුණාංග. රහසින්වත් පවු නොකළ සේක. සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සේක. උන්වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වන සේක. ඒ නිසා අරහන් නම් වන සේක. ඉතින් මේ අරහන් ගුණයට අයත් බුදු ගුණාංග අපිට මේ කවියෙන් මතක තියාගන්නත් පුළුවන්. අපි ඒකත් අපේ ලියන පොතේ සටහන් කරගමු. බුදුවරයෙකුගේ ගුණ මේ බුදු මුවකින්ම කල්පයක් තිස්සේ වර්ණනා කළත් දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ. ඉතින් අපිත් මේ තුන් වූ බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව වඩන්න පුරුදු පුහුණු වෙමු. තෙරුවන් සරණයි. අත්ෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටේ කියා.
නටමුද රිලාමියේ 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 නටමුද රිලාමියේ මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තැන්පත් කරනු ලබන පැන් දැහැත් හා කිරි ආහාර පූජා කරන ගාථා මෙම පාඩමේදී ඉගෙන ගනිමු. වන්දනා කරන විට ගාථා ශබ්ද නගා කියන්න. පැන් පූජාව. ගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං. දැහැත් පූජාව. නාගවල්ලී දලූපේතං චුන්නපූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමිදං ජිනෝ. කිරි ආහාර පූජාව. සුන්දෝජ වන්තේන ආයාසේන සුගන්ධිනා භගවන්තං අරහන්තං සන්තිලාභාය පරිසුද්ධෝජවන්තේන පායාසේන සුගන්ධිනා භගවන්තං අරහන්තං සන්තිලාභාය පූජයේ. දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීමට යොදා ගන්නා පූජා ගිලන්පස, දැහැත්, කිරි ආහාර ආදිය ඊටාම පිරිසිදුවට සූදානම් කරගන්න ඕන. පූජාව විහාර මන්දිරයට රැගෙන යන විටත් පූජා කරන විටත් ගෞරවයෙන් කටයුතු කළ යුතුය. මල් අසුන හා විහාර මන්දිරය අපිරිසිදු නම් පූජාවට කලින් පිරිසිදු කිරීමට මතක තබාගත යුතුය. බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වන හැම විටකම බොහොම ගෞරවයෙන් යුතුව කිරීමට මතක තබා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. අඹ කොට්ටය මේ තියෙන්නේ වට්ටා පනිමු
මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන් දුවේ පුතේ, අද අපිට තියෙන්නේ 5 වන ශ්‍රේණියේ 12 වෙනි පාඩම. පාඩමේ නම තමයි නිති පන්සිල් පොහොය අටසිල්. පසුගිය පොහෝ දින අපේ දහම් පාසලේ වැඩි දෙනෙක් සිල් සමාදන් වී සිටියහ. උදෑසන සිල් සමාදන් කරවා වන්දනා කිරීමෙන් පසු හීල ආහාර පිළිගැන්වූයේ කාන්තා සමිතිය මගිනි. බණ මඬුවට වැඩම කළ ලොකු හාමුදුරුවෝ පුංචි උපාසක ඇත්තෝ බොහෝම සංවරව බෝමළුවට ගිහිල්ලා වාඩි වෙන්නේ අපට දැන්නූහ. අපි පෙළ ගැසී බෝමළුවට ගොස් වාඩි වූයෙමු. ටික වේලාවකින් අපට බණ දේශනා කිරීමට ලොකු හාමුදුරුවෝ වැඩම කළහ. සියලු දෙනම පසඟ පිහිටුවා වන්දනා කිරීමෙන් උන්වහන්සේ පිළිගත්තේය. පින්වත් දරුවනි, අද අපේ දහම් පාසලේ වැඩි දෙනෙකු සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ ගැන මමත් සතුටු වෙනවා. පළමු වරට සිල් සමාදන් වුණු අය
මේ අතර ඉන්නවා. හැම දෙනාගේම දැනගැනීමට අද ශීලය ගැනම කරුණු ටිකක් කියන්නයි මං අදහස් කළේ. සීලයෙන් කරන්නේ හීලෑ කිරීමයි. මොනවද හීලෑ කරන්නේ? අපේ කය වචනය දෙකයි. හැමෝම මතක තියාගන්න ඕන සීලය කියන්නේ කය වචන දෙකේ හීලෑ බව කියලා. බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල්. කළ යුතු දේවල් කිරීම චාරිත්‍ර සීලයයි. නොකළ යුතු දේවල් වලින් වැළකීම වාරිත්‍ර සීලයයි. බුදුහාමුදුරුවෝ පහළ වන කාලයේ සමහරු සිල් රැක්කා. ඒ ජීවිතේ එක කාලයකදී විතරයි. බෞද්ධ අප හැම දෙනාම ජීවිත කාලය පුරාවටම සිල් රකින්න ඕන. ගිහි අය හැම දෙනාම රැකගත යුතු සීලය පන්සිල්. ඒ නිසයි නිත්‍ය සීලය කියලා කියන්නේ. හාමුදුරුවනේ පන්සිල් වලින් කරන්නේ වැළකී සිටීමනේ. එතකොට කළ යුතු දේවල් මොනවාද? භාග්‍යා වැඳගෙන විමසුවා. බොහොම හොඳ ප්‍රශ්නයක් ඇසුවේ. පුතාලා විතරක් නොවේ. වැඩිහිටියොත් හිතාගෙන ඉන්නේ පව් වැඩ වලින් වැළකී සිටීමෙන් සිල් රැකෙනවා කියලයි. සීලය සම්පූර්ණ වෙන්නේ නොකළ යුතු දේවල් නොකිරීම සහ කළ යුතු දේ කිරීම යන දෙකම තිබුණාමයි. ප්‍රාණඝාතයෙන් වැළකී සිටින අතර අනෙක් අය කෙරෙහි දයාව කරුණාව ඇති කරගන්න ඕනේ. සොරකම් නොකර සිටීම හොඳයි. ඒ වගේම අන් අයගේ දේපල ආරක්ෂා කිරීමත් කරන්න ඕන. මේ විදියට වැළකිය යුතු දෙයින් වැළකී කළ යුතු දේ කිරීමෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. හොඳයි. දැන් අපි පන්සිල් පද තේරුමත් සමග කියවලා ඉගෙන ගනිමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම තමයි මම ප්‍රාණීන් නැසීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙමි. දෙවැනි එක අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම මම නුදුන් දෙයක් සොරසිතින් ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම මම කාමයෙහි වර්ධවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. හතරවෙනි එක මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම මම බොරු කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. පස්වෙනි එක තමයි සුරාමේරය මංජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම මම මදයට හා පමාවට හේතු වන මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. අත මේ හැම දෙනාම පන්සිල් වලට වඩා උසස් සීලයක් සමාදන් වෙලයි ඉන්නේ. මේ උපෝසත සීලයයි. ඊට සිල්පද 8ක් ඇතුළත් වේ. දැන් අපි ඒ සිල්පද 8 තේරුමත් සමග කියවමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම ප්‍රාණීන් නැසීමේ වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම නොදුන් දෙයක් සොරසිතින් ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම උතුම් නොවන හැසිරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම බොරු කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.
සුරාමේරය මච්චපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මදයට හා පමාවට හේතුවන මත් වතුර හා මත්ද්‍රව්‍ය වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම නොකල්හි ආහාර ගැනීමේ වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධන විලේපන ධාරණ මණ්ඩල විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම නැටුම් ගැයුම් වැයුම් කෝලම් ආදියට සහභාගී වීමෙන්ද මල් ගඳ විලවුන් ආදී දැරීමෙන් හා සැරසීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම උස් අසුන් හා මහ අසුන් වලින් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. අම්මා දරුවන්ට කොයිතරම් ආදරෙයිද? විපතක් කරදරයක් වෙයි කියලා නිතරම හොයලා බලනවා. ආදරෙන් රැක බලා ගන්නවා. ශීලය ගැන ඒ විදිහට සැලකිලිමත් වෙන්න ඕන. අපේ වචනය සිරුර බොහෝ විට නැමෙන්නේ වැරදි දේවල් කරන්නමයි. ශීලය හැමදෙනාටම ආරක්ෂා කිරීමට අමාරු ඒ නිසයි. ඒ සඳහා වීර්යය තියෙන්න ඕන. සිල් රකින අයට ලැබෙන ප්‍රතිඵල රාශියක් තියෙනවා. සිල්වතුන්ගේ හිත පිරිසිදුයි. ඒ නිසා ලෙඩත් අඩුයි. නිරෝගීකම අපට ලැබෙන උතුම්ම ලාභයනේ. සිල්වතුන් නිරෝගී. සිල් සමාදන් වීම නිසා වැරදි සිදු වෙන්නේත් නැහැ. අනික් අයට හිරිහැර කරදරත් නැහැ. ඒ නිසා හිතමිතුරන් වැඩි වෙනවා. බොහෝ දෙනාගේ පිළිගැනීමට ගෞරවයටත් ලක් වෙනවා. කීර්තිය පැතිරෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන්. බොහෝ දෙනෙකුට පිරිසක් ඉදිරියට බියක් සැකක් නැතුව යන්නට බෑ. සිල්වතුන්ට එවැනි බියක් සැකයක් නැහැ. ඕනෑම පිරිසක් අතරට යන්න පුළුවනි. අධ්‍යාපනයටත් සිල්වත් වීම රුකුලක්. හිත පිරිසිදු නිසා මතක තබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පුංචි කාලේ ඉඳලාම සිල් රැකීම හුරු පුරුදු කළොත් මේ දරුවන් ලොකු වෙනකොට බොහෝම ප්‍රයෝජනවත් නිරෝගී අය වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ උපන් හැම ආත්මයකදීම හොඳින් සිල් ආරක්ෂා කරා. බෝසත් දරුවන් සිල්වත් බවින් හොඳින් රකිනවා. අද සමාදන් වූ අටසිල් පුළුවන් තරම් හොඳින් රැකගන්න උත්සාහවන්ත වෙන්න ඕන. සීලය ගැන බොහෝම දේවල් ඉගෙන ගත්තා. ඒවා පිළිපැදීමට හිතර ගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම දේශනාව අවසානයේ සියලු දෙනාම ස්වාමින් වහන්සේට පාසක පිහිටුවා වැඳ අවසර ගත්තා. ඉතින් පුතේ මේ 5 වෙනි ශ්‍රේණියේ 12 වෙනි පාඩම ඉතා ප්‍රයෝජනවත්. මේ පාඩම ආයෙත් දුවල පුතාලා කියවන්න ඕනේ. මේකෙන් ගොඩක් ආදර්ශ අපේ ජීවිතේට ගන්න තියෙනවා. ඉතින් ඊළඟ ඉරු දිනක් මෙවැනිම ලස්සන පාඩමකින් හමු වෙනතුරු දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මුහුදේ මුතු ඇටි දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ ගොළු මුහුදේ මුතු ඇටි දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන පුදා හේලී ලංකා රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන පුදා හේලී ලංකා
අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් අහරු මෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් අහරු හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා ගොළු මුහුදේ මුතු ඇටේ දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන්දිම අපේ රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන පුදා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා ගවුළු ගැමුණු පඬු අබා අසුභු විජයවා ලොවේ පතල වූ එදා විරුපුතුන් ලබා රවුළු ගැමුණු පඬු අබා අසුභු විජයවා ලොවේ පතල වූ එදා විරුපුතුන් ලබා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා ගොළු මුහුදේ මුතු වැටි දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ ගොළු මුහුදේ මුතු වැටි දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන පුදා හේලී ලංකා රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන පුදා හේලී ලංකා 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 මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. තෙරුවන් සරණයි දුවේ පුතේ. පසුගිය සති කිහිපයේදීම අපි සිංහල සාහිත්‍යයේ තියෙන ඉතා වැදගත් වටිනා උපදේශාත්මක කාව්‍යයක් වෙන ලෝවැඩ සඟරාවය කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට උපදෙස් දීලා තියෙන්නේ කියන දේ ගැන සාකච්ඡා කළා. ඉතින් දුවේ පුතේ මං අදත් තෝරගත්තේ ලෝවැඩ සඟරාවයේම එන කවියක්. අද මම තෝරගත්තේ ලෝවැඩ සඟරාවේ 37 වෙනි කවිය. ඉතින් අපි බලමු. අද අපි මේ තෝරගෙන තියෙන කවියෙන් කොහොමද දුවල පුතාලගේ ජීවිතය සාර්ථක කරගන්නේ? කොහොමද දුවල පුතාලගේ සාර ධර්ම ආකල්ප වැඩි දියුණු කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු කවිය මොකක්ද? ඒ වගේම ඒ කවියේ තේරුම මොකක්ද කියලා. කරන කාලට පව් මිහිරිය මිසේ විඳින කාලට දුක් දැඩි වේ ගිනිසේ
ඇඳීන ඒ පවුදුරලන උපදේසේ නුදුන මැනවිතුන් දුර ආවකාසේ පාපය කරන කාලයෙහි මී පැනිමෙන් මధుරය. එහි දුක් විඳින කල්හි ගිනිමෙන් රෞද්‍රය. ඒ පාපයන් දුරු කරන්නා වූ උපදේශය දැනගෙන කය වචනය සිත යන ත්‍රිවිධ ద్వාරය පාපයට අවකාශ නොදෙන මැනවි. ඔව් දුවේ පුතේ, මේ කවියේ කියවෙනවා වගේ අපි මොනවා හරි වැරදි වැඩක් කරන වෙලාවට අපිට ඒ වැරද්දක් කියලා තේරෙන්නේ නැහැ. අපිට ඒකේ හිතෙන්නේ අපි ඒ කරන දේ මීපැණි වගේ මధుරයි. මීපැණි වගේ මිහිරි. ඒ දේ හොඳ දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වුණාට ඒ අපි කරපු දේ, අපි කරපු වැරදි දේ ප්‍රතිඵල අපිට අත්වෙන වෙලාවට අපිට ඒක ගින්න වගේ, අපිට ඒක හරි රෞද්‍ර විදිහට තමයි දැනෙන්නේ. ඉතින් මේ දේ දැනගෙන අපේ සිත, කය, වචනය කියන තුන්දොරින් වෙන ඒ වැරදි නොකර ඉන්නෝනේ. කියන්නේ අපි අපේ තුන්දොර සංවර කරගෙන හිටියොත් අපෙන් ඒ විදිහේ වැරදි වෙන්නේ නැහැ. ඉතින් අපි මේ කවිය ගැන තවත් කතා කරනකොට දුවේ පුතේ, අපි හිතමු අපේ අතින් නිතරම වැරදි වෙනවා. සමහර වෙලාවල් වලට අපි මේ දේවල් හිතලා නෙවෙයි කරන්නේ. ඒ වුණාට ඒ අපි නොහිතා කරපු දෙයින් අපිට බරපතල ප්‍රතිවිපාක ලැබෙනවා. අපි සරල උදාහරණයක් ගමු. දුවල පුතාලගේ සතුට වෙනුවෙන් සමහර වෙලාවල් වලට, හැමෝම නෙවෙයි, සමහර දුවල පුතාලා අම්මලා තාත්තලාට බොරු කියලා, පන්ති යනවා කියලා යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න යනවා නේද? මේ වගේ සිද්ධීන් ගැන අපි ඕනතරම් ප්‍රවෘත්ති වලට අහලා තියෙනවා. ඒ වගේම පුවත්පත්වල කියවලා තියෙනවා. මේ වැරද්ද ගොඩක් වෙලාවට කරන්නේ ලොකු දුවල පුතාලා. ඒ වුණාට ඒ වෙලාවේ ඒ දුවල පුතාලාට ඕනේ වෙන්නේ පුංචි සතුටක් ලබා ගන්න විතරයි. ඉතින් ඒ ලබා ගන්නේ පුංචි සතුට ඒ දුවල පුතාලාට අර කවියේ කියවුණා වගේ මීපැණි වගේ මිහිරි. හැබැයි ඒ සතුට ලබා ගන්න කරපු දෙයින් දුවල පුතාලට ගොඩාක් බරපතල විදිහේ ප්‍රතිවිපාක ලබා ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිවිපාක ලැබිච්ච අවස්ථා ඕනතරම් අපි සමාජයේ දැකලා තියෙනවා. අපි කියමු දැන් ඒ කිව්වා වගේ පුංචි සතුටක් වෙනුවෙන් යාළුවොත් එක්ක එකතු වෙලා අපි හිතමු මුහුදේ, එහෙම නැත්නම් ගඟක, වැවක නාන්න ගියා කියලා. ඉතින් ඒ ගියපු වෙලාවක කාට හරි අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුරෙන් ජීවිත හානියක් සිද්ධ වුණා. ඉතින් ඒ ජීවිත හානියෙන් මොනතරම් බරපතල දෙයක්ද සිද්ධ වුනේ? පුංචි දුවල පුතාලා ඒ දුවල පුතාලාගේ සතුට වෙනුවෙන් ඒ දේ කළා. ඒ වුණාට ඒ ඔයාලගේ සතුට වෙනුවෙන් ඒ කරපු දෙයින් ජීවිත හානියක් වුණා කියන්නේ ඒක ගොඩක් බරපතල දෙයක්. මොකද එතනදී දුවල පුතාලා වැරදි එකක් නෙවෙයි, වැරදි කිහිපයක්ම කළා තියෙනවා. පළවෙනිම දේ පන්ති යනවා, එහෙම නැත්නම් පාසල් යනවා කියලා දෙමව්පියන්ට කියලා දෙමව්පියන්ව දැනුවත් කරන්නේ නැතුව ඒ වගේ ස්ථානයකට ගියපු එක. තවත් දෙයක් තමයි එතන එක්ක අනතුරක් සිද්ධ වුණා, එහෙම නැත්නම් ජීවිත හානියක් සිද්ධ වුණා. ඒකෙන් දුවල පුතාලගේ කියන්නේ ඒ දේ දුවල පුතාලා කරා කියලා දුවල පුතාලට වැරැද්දක් වැටෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෝෂාරෝපණයකට ලක් වෙන්න පුළුවන්. ඒ දුවල පුතාලගේ දරුවා දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අනතුරට ලක් වෙච්ච දරුවගේ දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම විදිහක දෝෂාරෝපණයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ප්‍රතිවිපාක ලැබෙන්න උනේ ඇයි? ඒ ප්‍රතිවිපාක අපිට ලැබුණේ අපි අර කරපු වැරදි දේ නිසා නේද? අපි ඒක කරන වෙලාවේ අපිට හිතුන්නේ නැහැනේ අපි මේ කරන්නේ වැරද්දක් කියලා. ඒ වෙලාවේ හිතුනේ අපි අපේ සතුට වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. ඒක හරි දෙයක් කියලා. ඒ වුණාට අපි හිතුවට ඒක හරි දෙයක් කියලා ඒක වැරදි දෙයක් නේද? ඉතින් ඒකනේ අර කවියෙනුත් කියුනේ. අපි වැරදි කරන වෙලාවට අපිට ඒක මීපැණි වගේ පැණි රසයි. ඒ වුණාට ඒකේ ප්‍රතිවිපාක අපිට ලැබෙන වෙලාවට අපිට ගින්දර වගේ රළුයි.
ඉතින් අපි ඒ වගේ වැරදි නොකර ඉන්න ඕනේ. අපි තවත් උදාහරණයක් ගමු. අද සමාජයේ දුවේ පුතේ හරිම විෂමයි. විවිධාකාරයි. සමාජයේ ඉන්න පුද්ගලයෝ නිතරම බලන්නේ අපිව අයහපතට පොළඹවන්න. කොයිම වෙලාවකවත් ගොඩක් අය අපිව යහපත් දේවල් වලට පොළඹවන්න හිතන්නේ නැහැ. ඉතින් අපි නොකරන දේවල් වලින් අපිව අයහපතට පෙළඹවෙන්න පුළුවන්. මේක ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ඒ වගේම වයස කිසිම ભેදයක් නැහැ. අද සමාජයේ අපිට නිතරම විවිධ වෙච්ච අපචාර ගැන අහන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය, මත්වැටි, ළඟට මත් කුඩු මේ වගේ දේවල් වලට ඇබ්බැහි වීම ගැන අහන්න පුළුවන්. මේ වගේ දේවල් වලට යොමු වෙච්ච දුවල පුතාලා ගැනත් අපිට ඕන තරම් සමාජයේ අහන්න හම්බෙලා තියෙනවා. ඉතින් ඒ දුවල පුතාලා ඇයි මේ වගේ දේවල් වලට යොමු වුනේ? ඇයි මේ වගේ දේවල් කරේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලන්ගේ මොහොතක සතුට වෙනුවෙන් ඒගොල්ලෝ දෙමව්පියන්ව රවට්ටලා එහෙම නැත්නම් දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ උපදෙස් අහන්නේ නැතුව මොනවා හරි පුංචි දෙයක් කරන්න නැති. හැබැයි ඒ කරපු පුංචි දෙයින් ඒගොල්ලන්ගේ මුළු ජීවිත කාලයම විනාශ කරන්න පුළුවන් විදිහේ භයානක දෙයකට තමයි ඒගොල්ලන්ව යොමු වෙලා තියෙන්නේ. දුවේ පුතේ වැඩිහිටියෙක් අපිට උපදෙසක් දෙන්නේ අපිට වඩා දෙයක් ඒගොල්ලෝ දන්න නිසා. අපිට වඩා එහෙම නැත්නම් දුවලා පුතාලට වඩා දේවල් වැඩිහිටියෝ දන්නවා. සමහර වෙලාවලට පොතේ පතේ දැනුම නැති වෙන්න පුළුවන්. ඒ වුණාට වැඩිහිටියන්ට සමාජය ගැන හොඳ දැනුමක් තියෙනවා. මොකද අපිට වඩා දවසකින් හරි වැඩිපුර ඒගොල්ලෝ සමාජයේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ වැඩිහිටි කෙනෙක් දුවලා පුතාලට කොයිම වෙලාවක හරි දෙන උපදේශයක් එයා ඉගෙනගත්තු කෙනෙක් නෙවෙයි. එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා ඒ දෙන උපදේශය බැහැර කරන්න එපා. ඒ උපදේශය විසික් කරලා දාන්න එපා. එක කනකින් අහලා අනිත් කනින් පැත්තකට දාන්න එපා. ඒ දුවල පුතාලා ඒ විදිහට ඒ දෙන උපදේශය එහෙම නැත්නම් ඒ අවවාදයේ පිළි නොගෙන හිටියොත් සමහර වෙලාවල් වලට ඒක දුවල පුතාලගේ ජීවිතය විනාශ කරන්න වුණත් පුළුවන්. ඒකින්ද නිතරම වැඩිහිටියෝ කියන දේවල් අහන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජයේ වෙන ඒ දේවල් වලට දුවල පුතාලව යොමු කරගන්න කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. අපි දැනගන්න ඕනේ ඒ වගේ දේවල් වලට යොමු නොවී ඉන්න. අපි හිම යොමු නොවී ඉන්න නම් අපිට ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. ඒ මඟ පෙන්වීම අපිට අපේ දෙමව්පියන්ගෙන් ලැබෙනවා. අපේ වැඩිහිටියන්ගෙන් ලැබෙනවා. පාසලේ දහම් පාසලේ ගුරුවරුන්ගෙන් ලැබෙනවා. නේද? ඉතින් දුවේ පුතේ දුවල පුතාලා ඒ ලැබෙන උපදෙස් අවවාද පිළිගෙන දුවල පුතාලගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. එහෙම සාර්ථක කරගත්තොත් තමයි අපිට රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ආයෙත් මතක් කරනවා අපි ඉගෙනගත්තු කවියේ තියනවා වගේ දුවල පුතාලා හැමතිස්සෙම මතක තියාගන්න. අපි මොනවා හරි වැරදි වැඩක් කරනකොට අපිට ඒක මීපැණි වගේ දැනුණට අපි ඒකේ ප්‍රතිඵල ලබනකොට අපිට ලැබෙන්නේ ගොඩක් භයානක ප්‍රතිඵලයක්. ඉතින් ඒ විදිහේ භයානක ප්‍රතිඵල අපිට ලබා නොගෙන ඉන්න නම් අපිට තියෙන්නේ අපේ අතින් සිද්ධ වෙන වැරදි නොකර ඉන්න. අපි නොහිතා වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැමතිස්සෙම අපි නිතරම බලන්න ඕනේ අපේ අතින් නොහිතා වුණත් වැරැද්දක් වෙන එක නවත්ත ගන්න. ඉතින් දුවේ පුතේ මේක තමයි අද අපි ඉගෙනගත්තු කවියෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් අවවාදය. අපි ඊළඟ සතියෙන් බලමු මේ වගේම දුවල පුතාලගේ සාරධර්ම හා ආකල්ප වැඩි දියුණු කරගන්න මොන විදිහේ උපදෙස් අපිට තවත් එකතු කරගන්න පුළුවන්ද කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. සවන් දෙන්න මේ විශේෂ නිවේදනය. Pay your kind attention to this announcement.
අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතුවල නිමාව. Now it's time to close the today's studies. එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින්
අපි වැඳගෙන ගාථා කියනවා. මෙතන දහම් පාසලක් අහසිවුරේ ඇසුර ලබන නවතෝතන්න අතු විදි නැවී නැවී සාදු කියනවා. දහස් වර එක දවසට බුදුන් වඳිනවා. බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා. දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා. මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝතන්න මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා. පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා. රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා. පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා. මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝතන්න අතු විදි නැවී නැවී සාදු කියනවා. දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා. අතු ඉති නැමී නැමී සාදු කියනවා. දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා. මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවත